අධ්‍යාපන අමාත්‍යාංශයත් ජාතික අධ්‍යාපන ආයතනයත් එක්ව මෙහෙවන අපොස උසස් පෙළ සඳහා වන රූපවාහිනී පාඩම් මාලාවේ සංයුක්ත ගණිතයේ නිශ්චායක සහ න්‍යාස පිළිබඳ තවත් එක් පාඩමකට එකතු වන ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා ආයුබෝවන්. ඔබට මතක ඇති පසුගිය පාඩම් තුනකදී අපි න්‍යාසවල මූලික સિદ્ધාන්ත න්‍යාස ආකලනය ගුණනය ඒ වගේම න්‍යාසවල ප්‍රතිලෝමය පෙරළුම ආදී දේවල් සම්බන්ධයෙන් සාකච්ඡා කරා. ඒ වගේම න්‍යාසයක නිශ්චායකය විශේෂයෙන් ගණය දෙකක් වන සමචතුරස්‍ර න්‍යාසයක නිශ්චායකය සාකච්ඡා කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරා. එතෙන්දී අපි ඊළඟට සාකච්ඡා කරා න්‍යාසවල යෙදීම් හැටියට ඒකජ සමීකරණ පද්ධතිවල විසඳුම් පවතින අවස්ථාවන් සාකච්ඡා කිරීම සඳහා න්‍යාසවල නිශ්චායකයේ අගය යොදාගන්නේ කොහොමද කියන එකත් සාකච්ඡා කරා. අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම අපොස උසස් පෙළ විෂය නිර්දේශයට අදාළ න්‍යාස සහ නිශ්චායක පිළිබඳ સિદ્ધාන්ත සම්පූර්ණයෙන්ම අපි සාකච්ඡා කර අවසන් නිසා අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ સિદ્ધාන්ත මේ කරුණු අපොස උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ යෙදෙන්නේ කොහොමද කියලා. දැනටමත් ඔයගොල්ලෝ දන්නවා අපොස උසස් පෙළ සංයුක්ත ගණිතයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ 13 වෙනි ගානේ ඒ කොටස කොටස හැටියට තමයි න්‍යාස පිළිබඳ ගැටලුව අපිට එන්නේ. පහුගිය වසර කිහිපය පුරාම මේ න්‍යාසය පිළිබඳ ගැටලුවක් අපිට පහුගිය ප්‍රශ්න පත්‍ර තුල දකින්න පුළුවන්. අපි බලමු අද 2016 අගෝස්තු මාසේ අපොස උසස් පෙළ සංයුක්ත ගණිතයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ 13 වෙනි ප්‍රශ්නයේ කොටස හැටියට ඇවිල්ලා තියෙන ගැටලුව. එතෙන්දී අපිට කියනවා a කියලා කියන්නේ න්‍යාසයක් ඍණ 4 ඍණ 6 3 5 x කියලා කියන්නේ තීර න්‍යාසයක් ඍණ 1 1 හා y සමානයි තවත් තීර න්‍යාසයක් ඍණ 2 1 යයි ගනිමු. ax සමානයි ලැම්ඩා x හා ay සමානයි mu y වන පරිදි ලැම්ඩා හා mu තාත්වික නියත සොයන්න. ඊට පස්සේ ඊළඟ කොටසෙන් කියනවා p සමානයි ඍණ 1 ඍණ 2 1 1 නම් යයි ගනිමු. p ඉන්වර්ස් හා ap සොයා p ඉන්වර්ස් ap සමානයි d බව පෙන්වන්න කියලා. මෙහිදී d කියලා කියන්නේ 2 බිඳුව ඍණ 1 කියන න්‍යාසය. 2 බිඳුව ඍණ 1 කියන න්‍යාසය. හොඳයි. දැන් අපි බලමු මේ ගැටලුව විසඳීම සඳහා පිවිසෙන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලම අපිට කියන්නේ ax සමානයි lambda x හා ay සමානයි mu y වන පරිදි lambda හා mu තාත්වික නියත සොයන්න කියලා. එතකොට ax a කියන න්‍යාසය අපිට දීලා තියෙනවා. a කියන න්‍යාසය අපිට දීලා තියෙනවා. a න්‍යාසය x කියන දෛශිකයේ තීර දෛශිකයක් හැටියට අපිට දීලා තියෙනවා. දැන් අපි ඉස්සෙල්ලම ax වල අගය හොයමු. ඔයගොල්ලන්ට මතකයි න්‍යාසවල ගුණිතය න්‍යාසයක් සහ තීර න්‍යාසයක් ඍණ 4 ඍණ 1කින් වැඩි වෙන්න ඕනේ ධන 4යි ඍණ 6 ධන 1කින් වැඩි වෙන්න ඕන ඍණ 6යි. එතකොට ඍණ 4 ඍණ 6 මෙතන ඍණ 1 ධන වෙනවා. එතකොට ධන 4 ඍණ 6 කියලා කියන්නේ ඍණ 2යි. ඊට පස්සේ 3 වැඩි වෙනවා ඍණ 1කින් 5 වැඩි වෙනවා 1කින් 3 වරක් ඍණ 1යි ඍණ 3යි 5යි ධන 2යි. එහෙනම් ax කියන ගුණිතය අපිට හොයාගන්න පුළුවන් ඍණ 2 2 හැටියට ඒ ගණනය කිරීම සඳහා ඔයගොල්ලෝ මාකින් ස්කීම් එකේ ලකුණු දීම් පටමාටියේ ලකුණු 5ක් වෙන් වෙලා තියෙනවා. ඊළඟට අපිට කියනවා lambda x x කියලා කියන්නේ ඍණ 1යි 1යි. එහෙනම් lambda x කියලා කියන්නේ lambda කියන අදිශයෙන් වැඩි කරද්දී x කියන දෛශිකය මේ ඍණ 1 lambda එකෙන් වැඩි කරාම ඍණ lambda 1 lambda වැඩි කරාම lambda. මොකද අදිශයකින් වැඩි කරනකොට අදාළ න්‍යාසයේ තියෙන සියලුම අවයව අදිශයෙන් වැඩි වෙන්න ඕන. ඍණ 1 වැඩි වුණාම lambda වලින් ඍණ lambda 1 වැඩි වුණාම lambda. දැන් අපි lambda x ගණනය කරලා තියෙනවා. lambda x ගණනය කිරීම සඳහා තවත් ලකුණු 5ක් ඔයගොල්ලන්ට මාකින් ස්කීම් එකේ ලැබෙනවා. දැන් ඊට පස්සේ අපිට දීලා තියෙන්නේ ax සමානයි lambda x කියන සම්බන්ධතාවයට ගැළපෙන විදියට
ලැම්ඩා වල අගය හොයන්න කියලා. එහෙනම් අපිට එනවා අපි ax වල අගය හෙව්ව ඍණ 2 2 ආදේශ කරා. ලැම්ඩා x වල අගය හෙව්ව ඍණ ලැම්ඩා ලැම්ඩා ආදේශ කරා. දැන් න්‍යාස දෙකක් සමාන නම් අනුරූප සංගුණක සමාන අනුරූප අවයව සමාන වෙන්න ඕන. ඍණ 2 සමානයි ඍණ ලැම්ඩා. එහෙම නැත්නම් 2 සමානයි ලැම්ඩා. මේ සමීකරණ දෙකෙන්ම මේ අනුරූප අවයවයන් සමාන කිරීමෙන් අපිට ලැම්ඩා සමානයි 2 කියන අගය ලැබෙනවා. ලැම්ඩා ගණනය කිරීම සඳහා තවත් ලකුණු 5ක් ඔයගොල්ලන්ට ලැබිලා තියෙනවා. දැන් අපි ඊළඟට බලමු ඉතිරි කොටසට පිවිසෙන්නේ කොහොමද කියලා. අපිට දීලා තියෙනවා ay a කියන න්‍යාසය අපි දන්නවා. a කියන න්‍යාසය ගණනය කිරීමෙන් අපිට මේ වගේ a කියන න්‍යාසය y කියන න්‍යාසය එතකොට ay ගුණිතයේ ඍණ 4 වැඩි කිරීම ඍණ 2 කියන්නේ ධන 8යි ඍණ 6 වැඩි කිරීම 1 කියලා කියන්නේ ඍණ 6යි 8 ඍණ 6 කියලා කියන්නේ 2යි ඍණ 2 ඍණ 6යි 5 වැඩි කිරීම 1 ධන 5යි එතකොට අපිට ලැබෙනවා ඍණ 1යි එහෙනම් ay ගුණිතය අපි ගණනය කරා මේ ආකාරයෙන් ඊට පස්සේ y කියලා කියන්නේ ඍණ 2 1 කියන තීර න්‍යාසය mu කියන අදිශයෙන් වැඩි කරනකොට mu ඍණ 2කින් වැඩි වුණාම ඍණ 2යි mu y ඊට පස්සේ mu ධන 1කින් වැඩි වුණාම ධන mu කලින් විදියටම ay සමානයි mu y වන පරිදි මෙතන y විදියට නිවැරදි වෙන්න ඕන ay සමානයි mu y වන විදියට අපි mu වලගේ හොයනවා ay ගණනය කරා අපි 2 ඍණ 1 මෙතන එනවා mu y ගණනය කරා ඍණ 2යි mu ධන mu ওই විදියට දැන් මේ සම්බන්ධතාවයට ගැලපෙන විදියට mu හොයන්න පුළුවන් එහෙනම් ඍණ 2යි mu වලින් අපිට හොයා ගන්න ඕන mu වල අගය ay සමානයි mu x වන පරිදි x කියලා කියන්නේ ওই විදියට දැන් මෙතනින් අපිට එනවා ay වලගේ ගණනය කරාම අපිට එන්නේ ඍණ 2 ඍණ 1 කියන එක කිසියම් mu වරක් y කියන එක අපිට ගානේ y කියන එක අපි පේනවා y වලගේ දීලා තියෙන්නේ ඍණ 2 1 කියන එක. එහෙනම් අපි එතෙන්ට දානවා ඍණ 2 1. මෙතන mu වරක් y. එහෙනම් අපි බලාගන්නේ මෙතන තියෙන 2 ඍණ 1 මෙතනම තියෙනවා. එහෙනම් මේ අනුව අපිට එනවා mu වලගේ ඍණ 1ට සමානයි කියලා. මෙතනින් කැමති නම් අනුරූප සංගුණක සමාන කරලා අපිට mu වලගේ හොයන්න පුළුවන් 2 සමානයි ඍණ 2යි mu කියලා. එහෙම නැත්නම් ඍණ 1 සමානයි mu කියන එකෙන් අනුරූප සංගුණක සමාන කිරීමෙන් අපිට mu වලගේ ඍණ 1යි කියලා අනුරූප සංගුණක නෙමෙයි අතරම අනුරූප අවයව සමාන කිරීමෙන් අපිට mu සමානයි ඍණ 1යි කියලා හොයාගන්න පුළුවන්. එතකොට ay සමානයි mu x y කියන සම්බන්ධතාවයේ භාවිතා කිරීම සඳහා ලකුණු 5යි. එතන ඒ ඇසුරෙන් mu වල අගය ලබා ගැනීම සඳහා තවත් ලකුණු 5ක් ඔයගොල්ලන්ට ලැබෙනවා. දැන් අපිට ඊළඟට තියෙන්නේ p කියන න්‍යාසයේ ප්‍රතිලෝමය හොයන්න කියලා. p කියන න්‍යාසය දීලා තියෙනකොට ඍණ 1 ඍණ 2 1 1 හැටියට p කියන න්‍යාසයේ ප්‍රතිලෝමය හොයනවා. ඔයගොල්ලන්ට මතක ඇති පහුගිය පාඩම් කීපයකදී අපි ප්‍රතිලෝමය සම්බන්ධයෙන් සාකච්ඡා කරා. ප්‍රතිලෝමය හොයන්න පුළුවන් ආකාර දෙකක් කතා කරා. එකක් p න්‍යාසයට අනුරූප වන තවත් සමචතුරස්‍ර න්‍යාසයක් අරගෙන ඉවර වෙලා ඒ සමචතුරස්‍රයේ ABCD අගයන් හොයන එක. එහෙම නැත්නම් p ඉන්නල් සඳහා සූත්‍රයක් භාවිතා කරලා හොයන එක. ඉතින් මෙතෙන්දී අපි කරන්නේ p කියලා කියන්නේ දෙකක අතර දෙක න්‍යාසයක් නිසා සමචතුරස්‍ර න්‍යාසයක් ගණය දෙක වෙන අපි හිතනවා p ඉන්වර්ස් කියන එකත් සමාන වෙනවා කියලා A B C D වලට. A B C D කියන න්‍යාසයට සමාන වෙනවා කියලා හංගා p ඉන්වර්ස් වලගේ මෙතෙන්ට ආදේශ කරනවා. එහෙනම් අපිට එනවා p වරක් p ඉන්වර්ස් කියන එක සමාන වෙන්න ඕන ඒකක න්‍යාසයට. මෙන්න මේ සංකල්පය භාවිතා කරලා අපි p ඉන්වර්ස් වලගේ හොයන්න හදන්නේ. එතකොට දැන් මේක තමයි අපේ p කියන න්‍යාසය. මේක තමයි p ඉන්වර්ස්. මේක තමයි ඒකක න්‍යාසය. මේක p කියන න්‍යාසය.
දැන් අපි සාමාන්‍ය න්‍යාස ගුණ කරන විදිහට ඍණ 1 වරක් A ඍණ 2 වරක් C කියන එක මෙතනින් හැදෙන්නේ ඍණ 1 ඍණ 2යි C කියන එක ඊට පස්සේ ඍණ 1 B වලින් වැඩි වෙලා ඍණ 2යි D ඍණ B ඍණ 2යි D ඊට පස්සේ 1 වැඩි වෙනවා A වලින් A 1 වැඩි වෙනවා C වලින් A ධන C ඊට පස්සේ ඊළඟ අවයවය 1 වැඩි වෙනවා B වලින් 1 වැඩි වෙනවා D වලින් B ධන D ඔන්න සමීකරණයේ වම් පස මේ පැත්තේ ඒකක න්‍යාසය 1.1 දැන් අනුරූප අවයවයන් සමාන වෙන්න ඕන ඍණ 1 ඍණ 2යි C සමානයි 1 කියන එකෙන් මෙන්න මේ සමීකරණය අපිට ලැබෙනවා ඍණ B ඍණ 2යි D සමානයි 0 කියන එකෙන් මෙන්න මේ සමීකරණය එනවා එතකොට A සහ BD සමීකරණ A සහ C BD අඩංගු සමීකරණ දෙකක් එනවා ඒ වගේම A ධන C සමානයි 0 කියන එකෙන් මේ සමීකරණය අපිට ලබා ගන්න පුළුවන් ඒ වගේම B ධන D සමානයි 1 කියන එක පාවිච්චි කරලා මේ සමීකරණය ලබා ගන්න පුළුවන් එතකොට අපිට සමීකරණ හතරක් තියෙනවා නොදන්න දේවල් හතරයි. එහෙනම් මේ සමීකරණ හතර හොයලා A B C D වල අගය හොයාගන්න පුළුවන්. එතකොට අපිට එනවා A වල අගය 1යි, C වල අගය ඍණ 1යි, D වල අගය ඍණ 1යි, B වල අගය 2යි. දැන් අපි P inverse කියලා කිව්වේ A B C D කියන මෙන්න මේ න්‍යාසය. A B C D කියන මෙන්න මේ න්‍යාසය. එහෙනම් P inverse වලට A වෙනුවට 1යි B වෙනුවට 2යි C වෙනුවට ඍණ 1යි D වෙනුවට ඍණ 1යි කියලා ආදේශ කළා P inverse වල අගය හොයාගන්න පුළුවන්. ඒතර මේ ආකාරයෙන් P inverse ගණනය කිරීම සඳහා මාකින් ස්කීම් එකේ ලකුණු 15ක් වෙන් වෙලා තියෙනවා. ඒතර මේ ලකුණු 15 බොහොම පහසුවෙන් සමචතුරස් ගණයේ දෙක වෙන සමචතුරස් න්‍යාසයක ප්‍රතිලෝමය හොයන්නේ කොහොමද කියන කාරණයෙන් පමණක් ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන් ලකුණු 15ක් බොහොම ලේසියෙන්. එහෙම නැත්නම් අර කලින් කිව්වා වගේ A කියන න්‍යාසය ABCD වලින් දෙනකොට ඔයගොල්ලන්ට මතකයි අපි සූත්‍රයක් හැටියට කතා කරා AD ඍණ BC අසමානයි බිඳුව වෙන වෙලාවේදී P inverse මෙන්න මෙතනින් ගණනය කරන්න පුළුවන් කියලා. මෙන්න මේ සූත්‍රය භාවිතා කරලා P inverse ගණනය කරන්නත් පුළුවන්. ඒ ගණනය කරත් ඔයගොල්ලන්ට ලකුණු 15ක් ලැබෙනවා. දැන් අපිට ඊළඟට කියනවා AP ගණනය කරන්න කියලා. A කියන න්‍යාසය මෙතන P කියන න්‍යාසය අපිට දීලා තිබුණා. AP ගණනය කරන්න කියලා කියනවා. AP ගණනය කරන්න කියලා කියනවා. AP ගණනය කරාම අපිට එනවා ඍණ 4 වැඩි කිරීම ඍණ 1 කියන්නේ ධන 4යි. ඍණ 6 වැඩි කිරීම 1 කියලා කියන්නේ ඍණ 6යි. එතකොට ඍණ 2යි කියලා උත්තරේ එනවා. ඊට පස්සේ ඍණ 6 වැඩි කිරීම ඍණ 2 8යි. ඍණ 6 වැඩි කිරීම 2 ඍණ 6යි. එතකොට උත්තරේ එනවා මෙතෙන්ට 2ක්. ඒ අවයවය 3 වැඩි කිරීම ඍණ 1 5 වැඩි කිරීම 1 ඍණ 3 ධන 5 ධන 2යි 3 වැඩි කිරීම ඍණ 2 ඍණ 6යි 5 වැඩි කිරීම 1 ධන 5යි ඍණ 6යි ධන 5යි ඍණ 1යි. එතකොට AP ගුණිතය අපි ගණනය කරාම අපිට ලැබෙනවා 5යි කියලා. එහෙනම් එතනින් AP ගුණිතය ගණන් ගන්නලා තියෙනවා. ඊට පස්සේ අපිට කියන්නේ P inverse AP ගුණිතය හොයාගන්න කියලා. දැන් AP ගුණිතය කියන එක අපි හොයාගත්තා මෙතනින්. එහෙනම් ආදේශ කරන්න පුළුවන්. මේක P inverse වලින් අපි කලින් සැරේ P inverse වල අගේ හෙව්වා. එහෙනම් P inverse වෙනුවට දානවා මෙතන P inverse AP වෙනුවට අපි හොයාගත්ත AP දානවා. දැන් මේකේ තියෙන සමීකරණ දෙකක්. ඒ සමීකරණ දෙක එකිනෙක ගුණ කරන්න පුළුවන්. එක් වරක් ඍණ 2 දෙක වැඩි කිරීම 2. එක් වරක් ඍණ 2 ඍණ 2යි දෙවරක් 2 4යි. ඍණ 2 ධන 4 කියලා කියන්නේ ධන 2යි. ඊළඟට 1 වැඩි කිරීම 2 2 වැඩි කිරීම ඍණ 1 2 ඍණ 2 බිඳුවයි. ඍණ 1 වැඩි කිරීම ඍණ 2 ඍණ 1 වැඩි කිරීම 2 මෙතනින් එනවා ධන 2යි මෙතනින් එනවා ඍණ 2යි බිඳුවයි ඔය විදිහට. ඊට පස්සේ ඍණ 1 වැඩි කිරීම 2 ඍණ 2යි ඍණ 1 වැඩි කිරීම ඍණ 1 ධන 1යි. ඒතර ඍණ 2යි ධන 1යි කියලා කියන්නේ ඍණ 1යි. ආදි වශයෙන් අපිට P inverse AP වලගේ D හැටියට යදෙනවා. එතකොට මෙතෙන්දී ඔයගොල්ලන්ට මතකයි
මේක තමයි D කියන න්‍යාසය. මෙතන අපි සිද්ධාන්ත හැටියට සාකච්ඡා කරද්දී අපි දැක්කේ ඇත්තටම කොහොමද න්‍යාස ගුණිතයක් ගන්නෙ. AP ආදි වශයෙන් AX සමානයි μx න්‍යාස දෙකක් සමානයි කියලා කියන්නේ මොන වගේ අවස්ථාවකද? මේ න්‍යාස සමාන වෙනකොට මොන වගේ ප්‍රතිඵලද භාවිතා කරන්න? අනුරූප අවයවයන් සමාන කළා μ වල අගයන් හොයාගන්න හැටි. ඒ වගේම ලැම්ඩා වල අගයන් ගණනය කරන හැටි. ඊට පස්සේ P කියන සමචතුරස්‍ර න්‍යාසයක ගණයේ දෙක වන සමචතුරස්‍ර න්‍යාසයක ප්‍රතිලෝමයේ ගණනය කරන හැටි. ඊට පස්සේ න්‍යාස දෙකක් ගුණ කරන හැටි. AP P inverse AP. මේ වගේ න්‍යාස ගුණිතයක්, න්‍යාස ප්‍රතිලෝමයක්, න්‍යාස සමාන වන අවස්ථාවක් කියන සංකල්ප පමණයි ඇත්තටම මේ ගැටලුව විසඳීම සඳහා ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ. හොඳයි. දැන් අපි මේ වගේම තවත් ගැටලුවක් විසඳන ආකාරය හොයලා බලමු. මේක 2015 අවුරුද්දේ ඔයගොල්ලන්ට අපොස උසස් පෙළ සංයුක්ත ගණිතය යටතේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ 13 වෙනි ගානේ ආ කොටස හැටියට ආපු එක. ABC න්‍යාස දෙකක් දීලා තියෙනවා. A B හා C මගින් දෙනු ලැබේ. න්‍යාස ටික දීලා තියෙනවා. A සමානයි 0.2 ඍණ 3 0 ඍණ 1 2 B කියලා කියන්නේ A B බිඳුව C D බිඳුව C කියලා කියන්නේ 3 4 2 3 1 2 කියන න්‍යාස තුන. දැන් මේක දිහා බැලුවාම පේනවා B කියන න්‍යාසයේ නොදන්නා පද හතරක් තියෙනවා. A B C D නොදන්නා පද හතරක් තියෙනවා. පළවෙනි සැරේට කියන්නේ AC ගුණිතය. AC ගුණිතය 1.1 ඔයගොල්ලන්ට මතක ඇති. ඒකක න්‍යාස පිළිබඳව අපි සාකච්ඡා කරද්දී මෙතන එකේ ප්‍රධාන විකර්ණයේ එක තියෙනවා නම් අනිත් ඒවා තියෙන මේ වගේ තියෙන විකර්ණ න්‍යාසයක් නම් අපි කියන්නේ ඒකක න්‍යාසයක්, ඝනය දෙකවන ඒකක න්‍යාසයක්. ඒක නිසා තමයි එතන I2 කියලා කියන්නේ. දැන් පළවෙනි සැරේ පෙන්වන්න ඕනේ පළවෙනි කොටස හැටියට AC ගුණිතය ඒකක න්‍යාසය වෙනවා කියලා පෙන්වන්න. ඊට පස්සේ කියනවා CA ගුණිතයත් සොයන්න කියලා. එතකොට පළවෙනි කොටසේ AC ගුණිතය ඒකක න්‍යාසය වෙනවා කියලා පෙන්වන්න ඕන. CA ගුණිතය හොයන්න ඕන. ඊට පස්සේ දෙවෙනි කොටසේ කියනවා BC ගුණිතය I2 වන පරිදි ABCD අගයන්න. ඔයගොල්ලන්ට මතකයි මම ඉස්සෙල්ලා කිව්වා B කියන න්‍යාසයේ නොදන්නා අවයව හතරක් තියෙනවා ABCD. එහෙනම් BC සමානයි I2 කියන සම්බන්ධතාවයට ගැලපෙන විදියට ABC හා D අගයන් හොයන්න කියලා කියනවා. ඊළඟට කියනවා තුන්වෙනි කොටස හැටියට lambda A ධන mu B වරක් C සමානයි I2 වේ නම් මේ බව අපිට දීලා තියෙනවා. දීලා තියෙනවා නම් මේ සම්බන්ධතාවයට ගැලපෙන විදියට lambda හා mu සම්බන්ධ කරන සමීකරණයක් ගොඩනගන්න කියලා. lambda හා mu සම්බන්ධ කරන සමීකරණයක් ගොඩනගන්න කියලා. ඉන් පස්සේ D කියන න්‍යාසය මෙන්න මේ ආකාරයෙන් දීලා තියෙනවා නම් ඒ D කියන න්‍යාසය A හා B ඇසුරෙන් ප්‍රකාශ කර එනයින් DC ගුණිතය සොයන්න. D කියන න්‍යාසය ওই දීලා තියෙන ආකාරය නම් එන්නේ දීලා තියෙන න්‍යාසය A හා D පාවිච්චි කරලා හොයන්න කියලා කියනවා. A හා B පාවිච්චි කරලා හොයන්න කියනවා. ඊට පස්සේ ඒක භාවිතා කරමින් එනයින් හොඳට මතක තියාගන්න ඕනේ එනයින් කියන එක. මේ අපොස උසස් පෙළ ගණිතයේ සංයුක්ත ගණිතයේ වලදී සමහර වචන අතිශයම වැදගත්. එනයින් කියලා දීලා තිබුණොත් අපි කලින් ප්‍රතිඵලයේ භාවිතා කරලා තමයි අලුත් ප්‍රතිඵලය ලබා ගන්න ඕන. නැත්තම් මෙතන D දන්නවා C කියන න්‍යාසය දන්නවා DC ගුණිතය කෙලින්ම කෙනෙකුට හොයන්න පුළුවන්. හැබැයි ඒ සඳහා ඔයගොල්ලන්ට ලකුණු ලැබෙන්නේ නැහැ. මොකද එනයින් කියන එක භාවිතා කරපු නැති නිසා. දැන් අපි බලමු මේ කොහොමද ගැටලුව හොයන්නේ කියලා. පළවෙනි කොටස කියන්නේ AC සමානයි I2 බව පෙන්වන්න කියලා. මෙන්න A කියන න්‍යාසය මෙන්න C කියන න්‍යාසය අපි පෙන්වන්න ඕනේ AC ගුණිතය ඒකක න්‍යාසයට සමාන වෙනවා කියලා. දැන් න්‍යාස ගුණිතයේදී පළවෙනි පේලියයි පළවෙනි තීරයයි. එතකොට බිඳුව 3න් වැඩි වෙනවා, 2 2න් වැඩි වෙනවා, ඍණ 3 1න් වැඩි වෙනවා. බිඳුව වැඩි කිරීම 3 බිඳුවයි, දෙවරක් 2 4යි, ඍණ 3 වැඩි කිරීම 1 ඍණ 3යි. 4 ඍණ 3 කියලා කියන්නේ 1යි. 4 ඍණ 3 කියලා කියන්නේ 1යි. ඊට පස්සේ බිඳුව වැඩි කරනවා 4න්, 2 වැඩි කරනවා 3න්, ඍණ 3 වැඩි කරනවා 2න්. බිඳුව වැඩි කිරීම 4 කියන්නේ බිඳුවයි,
දෙක වැඩි කිරීම 3 ධන 6යි. ඍණ 3 වැඩි කිරීම 2 කියන්නේ ඍණ 6යි. එහෙනම් මෙන්න මේ අවයවය ප්‍රතිඵලය එන්නේ බිඳුවයි. ඊළඟට බිඳුව වැඩි කරනවා 3න්, ඍණ 1 වැඩි කරනවා 2න්, 2 වැඩි කරනවා 1න්. බිඳුව වැඩි කිරීම 3 කියන්නේ බිඳුවයි, ඍණ 1 වැඩි කිරීම 2 කියන්නේ ඍණ 2යි, 2 වැඩි කිරීම 1 කියන්නේ ධන 2යි. ඍණ 2 ධන කියලා කියන්නේ බිඳුවයි. ඊළඟට බිඳුව වැඩි කිරීම 4, ඍණ 1 වැඩි කිරීම 3, 2 වැඩි කිරීම 4. එනවා බිඳුව ඍණ 3 ධන 4. 4 ඍණ 3 කියලා කියන්නේ 1යි. දැන් අපිට අවිල්ලා තියෙනවා මේ තියෙන්නේ ප්‍රධාන විකර්ණයේ එක එක පමණක් තියෙන න්‍යාසය. ඒකට මේක තමයි ඒකක න්‍යාසය I2. එහෙනම් AC සමානයි I2 බව පෙන්වන්න අපිට අවශ්‍ය වුණේ ඇත්තටම න්‍යාස ගුණිතය පිළිබඳ සංකල්පය පමණයි. එතනින් ඔයගොල්ලන්ට ලකුණු 5ක් බොහොම පහසුවෙන් ගන්න පුළුවන්. ඊළඟට අපිට කියනවා CA ගුණිතය හොයන්න කියලා. C කියන න්‍යාසය මේ විදිහට තියෙන්නේ. A කියන න්‍යාසය මේ ආකාරයේ තියෙනවා. දැන් CA කියන ඥාසය C කියලා කියන්නේ 3 4 2 3 1 2. A කියලා කියන්නේ බිඳුව 2 ඍණ 1 ඍණ 3 2. එතකොට 3 වැඩි වෙනවා බිඳුවෙන්, 4 වැඩි වෙනවා බිඳුවෙන්, 3 වැඩි වෙනවා බිඳුවෙන්, 4ත් වැඩි වෙනවා බිඳුවෙන්. එතකොට අපිට එනවා බිඳුවයි. ඊළඟට 3 වැඩි වෙනවා 2කින්, 4 වැඩි වෙනවා ඍණ 1කින්, 3 වරක් 2 6යි, ඍණ 4යි, 6 ඍණ 4යි. 3 වැඩි වෙනවා ඍණ 3න්, 4 වැඩි වෙනවා 2කින්, 3 වරක් ඍණ 3 ඍණ 9යි, 4 වරක් 2 මේක වෙන්න ඕන 8ක් කියලා. මෙතන එන්නේ 8ක් කියලා. ඊළඟට ඊළඟ එක 2 වැඩි වෙනවා බිඳුවෙන් බිඳුවයි, 3 වැඩි වෙනවා බිඳුවෙන් බිඳුවයි, මෙතන එන්නේ බිඳුවයි. 2 වරක් 2 4යි, 3 වරක් 1 ඍණ 3යි, 4 ඍණ 3යි. දෙවරක් ඍණ 3 ඍණ 6යි, 3 වරක් 2 6යි. එහෙනම් එනවා ඍණ 6යි 6යි. ඊට පස්සේ 1 වැඩි කිරීම බිඳුව, 2 වැඩි කිරීම බිඳුව බිඳුවයි. 1 වරක් 2 2යි, දෙවරක් ඍණ 1 ඍණ 2යි. 1 වැඩි වෙනවා ඍණ 3න්, 2 වැඩි වෙනවා 2කින් 4යි, ඍණ 3 ධන 4. එහෙනම් දැන් අපිට A කියන න්‍යාසය ලැබෙනවා. මෙතන ඔයගොල්ලන්ට මතකයි 8 තිබුණේ. දැන් පළවෙනි පේළිය බිඳුවයි, පළවෙනි තීරයේ බිඳුවයි, 6 ඍණ 2 2යි, ඍණ 9 ධන 8 ඍණ 1යි, 4 ඍණ 3 ධන 1යි, ඍණ 6 බිඳුවයි, බිඳුවයි, 2 ඍණ 2 බිඳුවයි, ඍණ 3 ධන 1 කියලා කියන්නේ 1යි. CA කියන න්‍යාසය අපිට ලැබෙනවා මෙන්න මේ ආකාරයෙන්. ඔයගොල්ලන්ට මතක ඇති AC කියන න්‍යාසය අපි ගණනය කරාම අපිට ආවේ I2. හැබැයි CA කියන ගණනය කරාම අපිට එන්නේ නැහැ I2. ඒකට හේතුව තමයි න්‍යාස ගුණිතේ න්‍යායදේශ ගුණය පවතින්නේ නැහැ. ගුණ කරාම AC සහ CA සමාන වෙන්නේ නැහැ. ඒ නිසා න්‍යාස ගුණිතය න්‍යායදේශ නොවන බව පෙන්වීම සඳහා හොඳ උදාහරණයක් තමයි මේක. ඊළඟට අපිට කියනවා BC සමානයි I2 වන පරිදි ABCD අගයන් සොයන්න කියලා. ඔයගලන්ට මතකයි B වල අගය ABCD කියන එක අපි ගත්තේ. එතකොට B වල අගය මේ ආකාරයෙන් අපිට තියෙනවා. දැන් අපිට ඕනකම තියෙනවා BC වල අගය හොයන්න. B කියලා කියන්නේ මෙහෙම A B C බිඳුව C D බිඳුව. මේක තමයි B කියන න්‍යාසය. C කියන න්‍යාසය අපිට තිබුණේ 3 4 2 3 1 2 3 4 2 3 1 2. දැන් මේක එකිනෙක වැඩි කරන් පස්සේ අපිට එනවා A වැඩි වෙනවා 3න් 3යි A, B වැඩි වෙනවා 2න් 2යි B, 3යි A දන 2යි B කියලා ලැබෙනවා. බිඳුවෙන් එක වැඩි කරාම වෙනසක් වෙන්නේ නැහැ. ඊට පස්සේ A වැඩි වෙනවා 4න්, B වැඩි වෙනවා 3න්, බිඳුව වැඩි වෙනවා 2කින්. එතකොට එනවා 4යි A දන 3යි B. ඊට පස්සේ C වැඩි වෙන්න ඕනේ 3න්, 3යි C, D වැඩි වෙන්න ඕනේ 2කින්, 2යි D. 3යි C දන 2යි D. ඊට පස්සේ මෙතන තියෙන 4 වැඩි වෙනවා C වලින්, 4යි C, ධන 3 වැඩි වෙනවා D වලින්, 3යි D,
බිඳුව වැඩි වෙනවා දෙකෙන් වෙනසක් වෙන්නේ නැහැ. එතකොට 4යි c ධන 3යි d. එතකොට BC ගුණිතය කියන ඥාසය සමානයි වෙනවා මේ විදිහට. මේක සමාන කරන්න පුළුවන් ඒකක ඥාසයකට. මොකද හේතුව දීලා තියෙනවා අපිට ABC සමානයි I2 වන පරිදි ABCD හොයන්න කියලා. ඥාස දෙකක් සමාන නම් අපි හැමතිස්සෙම වගේ කතා කරනවා අනුරූප සංගුණක සමාන වෙන්න ඕන. එහෙනම් 3A ධන 2B කියන එක එකට සමාන වෙන්න ඕන. ඊට පස්සේ 4A ධන 3B කියන එක බිඳුවට සමාන වෙන්න ඕන. අනුරූප අවයවය 3C ධන 2D කියන එක බිඳුවට වෙන්න ඕන, සමාන වෙන්න ඕන. ඒ වගේම 4C ධන 3D සමානයි 1 වෙන්න ඕන. ඒ ආකාරයෙන් අපිට පුළුවන් සමීකරණ හතරක් ලබා ගන්න. පළවෙනි පේළියේ 3A ධන 2B සමානයි 1 කියන එක සම්බන්ධ කළ මේ සමීකරණය ලබා ගන්න පුළුවන්. 4A ධන 3B බිඳුවට සමාන කළා මේ සමීකරණය ලබා ගන්න පුළුවන්. ඒතර A හා B අඩංගු සමීකරණ දෙකක් ඔයගොල්ලන්ට ලැබෙනවා. ඊට පස්සේ A ඇසුරෙන් A සහ B වල අගය 3 සහ ඍණ 4 හැටියට A සමානයි 3යි B සමානයි ඍණ 4යි කියලා හොයාගන්න පුළුවන්. මේ විදිහට BC සමානයි I2 කියන සම්බන්ධතාවයේ BC ගුණිතය හොයලා ඒක I2 වලට සමාන කිරීම සඳහා ලකුණු 5යි. අනුරූප අවයව පළවෙනි පේළියේ තියෙන අවයව සමාන කිරීමෙන් සමීකරණ දෙකක් ලබා ගන්න පුළුවන්. ඒ සඳහා ලකුණු 5ක්. ඒ වගේම ඒ සමීකරණ දෙක එකිනෙක විසඳීමෙන් සමගාමීව විසඳීමෙන් A සහ B අගය සෙවීම සඳහා ලකුණු 5ව දෙකක් ආදී වශයෙන් ඔයගොල්ලන්ට ලකුණු ලැබිලා තියෙනවා. ඒ වගේම අපිට පුළුවන් දෙවෙනි පේළියත් දැන් සමාන කරන්න. දෙවෙනි පේළියේ 3C ධන 2D සමානයි බිඳුව කියන එකෙන් එක ප්‍රතිඵලයක්. ඒ වගේම 4C ධන 3D සමානයි 1 කියන එකෙන් තවත් සමීකරණයක් ආදී වශයෙන් සමීකරණ දෙකක් ලබා ගන්න පුළුවන්. මේ සමීකරණ දෙක විසඳලා එකම ස්වරූපයේ තියෙන එකම සංකල්පය C සහ D වල C වල අගය ඍණ 2යි සහ D සමානයි 3 වශයෙන් අගයන් හොයාගන්න පුළුවන්. එතකොට එකම සංකල්පය තමයි මේ අවස්ථා දෙකේදීම පළවෙනි පේළිය අනුරූප අවයවයන් සමාන කිරීමෙන් සහ දෙවන පේළියේ අවයව අනුරූප අවයව සමාන කිරීමෙන් ලබා ගන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලන්ට පේනවා මේක මේ සරල අදහස් ටික භාවිතා කිරීමෙන් පමණක් ලකුණු 25ක් ඉතාමත් පහසුවෙන් ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒතකොට ඒකෙන් තේරෙනවා අපොස උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ ඥාස පිළිබඳ ගැටලුව කොයිතරම් ලිහිසියෙන් ලකුණු උපයා ගන්න පුළුවන් ගැටලුවක්ද කියන එක. දැන් B කියන්නේ ABCD අපි ABCD අගයන් ඔක්කොම හොයලා තියෙනවා. ඒ අනුව අපිට B වල අගය 3යි, A කියන්නේ 3යි, B කියලා කියන්නේ ඍණ 4යි, C කියලා කියන්නේ ඍණ 2යි, D කියලා කියන්නේ 3යි ආදී වශයෙන් ආදේශ කරන්න පුළුවන්. NAB ආදේශ කිරීම සඳහා තවත් ලකුණු 5ක් තියෙනවා. S2 පියාගෙන වගේ මෙන්න මේ හොයාගත්ත ABCD B වලට ආදේශ කිරීමෙන් ලකුණු 5ක් හොයාගන්න පුළුවන්. මුළු ලකුණු 35ක් මේ ආකාරයෙන් පළවෙනි කොටස සඳහා ලබා ගන්න පුළුවන්. හොඳයි. දැන් අපිට කියන්නේ මෙන්න මේ ලැම්ඩා A ධන mu B වරක් C සමානයි I2 වෙනම් ලැම්ඩා හා mu අතර සම්බන්ධ කරන සමීකරණයක් ලබා ගන්න කියලා. එහෙනම් ABC අපි දන්නවා. ඒ වගේම AC ගුණිතය සහ BC ගුණිතය අතර සම්බන්ධතාවය අපිට දන්නවා. ඒ නිසා අපි ඒ සඳහා ආදේශ කරන්න පුළුවන්. එතෙන්දී අපි ගමු ලැම්ඩා A ධන mu B වරක් C. එතකොට ඥාස වැඩි කරනකොට ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ ලැම්ඩා වරක් A කියන ඥාසය C වලින් වැඩි කරනවා. අනුරූප දිශාව වෙනස් කරන්නේ නැතුව අනුරූප ඕඩර් එක පිළිවෙල වෙනස් කරන්නේ නැතුව. මොකද ඥාස ගුණිතය කියන එක න්‍යාය දේශ නැහැ. ඒ නිසා AC ගුණිතය වෙනුවට CA ගුණිතය දාන්න නැතුව AC ඒ ආකාරයෙන්ම පවත්වා ගනිමින් අපි ගුණිතය අරගෙන යනවා. ඒ ආකාරයෙන්ම BC කියන එක mu වරක් BC කියන එක මෙහෙම ලියන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා AC වලගේ අපි පෙන්නුවා ඒකක ඥාසය කියලා. ඒ වගේම BC කියන BC ඒකක ඥාසයක් වන විදිහට තමයි අපිට B වල අගයන් ටික හෙව්වේ. B වල තියෙන ABCD අවයව ටික හෙව්වේ. එහෙනම් AC කියලා කියන්නේ I2, BC කියන්නේ I2. එහෙනම් මෙතනින් අපිට කියන්න පුළුවන් I2 කියන න්‍යාසය පිටට අරගෙන මෙතනින් ඉතුරු වෙනවා ලැම්ඩා ධන mu වරක්
i2 අපිට දීලා තියෙනවා lambda a ධන mu b වරක් c කියන එක සමානයි ඒකක න්‍යාසයට කියලා. එහෙනම් මේක සමානයි ඒකක න්‍යාසය. එතකොට අපි a b සහ c සඳහා ආදේශ කරේ නැහැ. අපි කරේ AC සමානයි ඒකක න්‍යාසයයි BC සමානයි ඒකක න්‍යාසයයි කියන ප්‍රතිඵලය මේ සඳහා භාවිතා කිරීමයි. දැන් අපිට පේනවා lambda ධන mu වරක් i2 සමානයි i2. මේ i2 කියන ඒකක න්‍යාසය අනිත් පැත්තට ගන්න පුළුවන්. එතකොට lambda ධන mu වරක් ඍණ 1 සමානයි i2. i2 කියලා කියන්නේ ඒකක න්‍යාසයක් ශූන්‍ය වෙන්නේ නැහැ. එහෙමනම් කිසියම් අදිශයක් වරක් නිශ්චායකයේ බිඳුව වෙනවා නම් අනිවාර්යයෙන්ම x ලාගේ බිඳුව වෙන්න ඕන. ඒ ශූන්‍ය නොවන දෛශිකයක් න්‍යාසයක් නම් ශූන්‍ය න්‍යාසය නොවේ නම්. එතකොට i2 කියලා කියන්නේ ශූන්‍ය න්‍යාසය නෙමේ. එහෙනම් එක වෙන්න පුළුවන් එකම දේ තමයි lambda ධන mu ඍණ 1 බිඳුව වෙන එක. එතනින් අපිට එනවා lambda ධන mu වලාගේ එකයි කියලා. එතකොට lambda හා mu සම්බන්ධ කරන සමීකරණයක් අපි ගොඩනගලා තියෙනවා. එතකොට මේ lambda ධන mu සම්බන්ධ කරන සමීකරණයක් ලබා ගැනීම සඳහා සම්පූර්ණයෙන්ම ලකුණු 10ක් ඔයගොල්ලන්ට ලැබෙනවා. දැන් අපිට D කියන න්‍යාසය දීලා තියෙනවා. D කියන න්‍යාසය x හා a සහ b ඇසුරෙන් ප්‍රකාශ කර. a සහ b ඇසුරෙන් ප්‍රකාශ කරන්නලු. එහෙනම් අපි හිතමු මේ සම්බන්ධතාවය x වරක් a න්‍යාසය ධන y වරක් b කියන න්‍යාසයේ විදියට ලැබෙනවා කියලා. එහෙමනම් අපිට කරන්න තියෙන්නේ D කියන න්‍යාසය xa ධන yb වන විදියට x සහ y වල අගයන් හොයන්න. ඒ සඳහා අපි a වලට ආදේශ කරමු, ඒ වගේම b වලට ආදේශ කරමු. a කියලා කියන්නේ 0.2 ඍණ 3, 6 ඍණ 1 2. b කියලා කියන්නේ 2 ඍණ 4 බිඳුව ඍණ 2 3 බිඳුව අගයන් ආදේශ කරා. ඒතර න්‍යාසයක් අදිශයකින් ගුණ කරලා එකතු කරන්න තියෙන්නේ. බොහොම ලේසියෙන් කරන්න පුළුවන්. D කියන න්‍යාසය අපිට දීලා තියෙනවා ඍණ 3 8 ඍණ 6 2 ඍණ 5 ඍණ ධන 4 කියලා. ඒ නිසා මෙතන x වලින් වැඩි කරොත් බිඳුවයි 3න් වැඩි කරොත් y බිඳුව ධන 3යි y 3යි y. 2 x වලින් වැඩි කරාම 2x මෙතන ඍණ 4 y වලින් වැඩි වුණාම ඍණ 4යි y 2x ඍණ 4යි y. මෙතන තියෙන ඍණ 3 x වලින් වැඩි වුණාම ඍණ 3ix y බිඳුවෙන් වැඩි කරාම බිඳුවයි ඍණ 3යි x. 6 x වලින් වැඩි වුණාම 6ix ඍණ 2 y වලින් වැඩි වුණාම ඍණ 2යි y 6ix ඍණ 2යි y. ඍණ 1 x වලින් වැඩි කරාම ඍණ x 3 6න් වැඩි කරාම 3යි y. මෙතන එන්න ඕන ඍණ x ධන 3යි y. ඍණ x ධන 3යි y. ඊට පස්සේ 2x වලින් වැඩි වුණාම 2x y බිඳුවෙන් වැඩි වුණාම බිඳුව ඒ කියන්නේ 2x ආකාරයෙන් සමීකරණ ටික අපිට න්‍යාස සඳහා අගය ලබා ගන්න පුළුවන්. දැන් අපිට පුළුවන් අනුරූප න්‍යාස සමාන කරලා අනුරූප න්‍යාස සමාන කළා මෙතන x සහ y වල අගයන් හොයන්න. ඍණ 3 y වලට 3යි y වලට සමාන වෙනවා අනුරූප න්‍යාස අනුරූප අවයවය. එහෙනම් ඍණ 3 සමානයි 3යි y වලින් එක සමීකරණයක් අපිට ලැබෙනවා. එතනින් අපිට y වල අගය ඍණ 1යි කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ 8 සමානයි 2x ඍණ 4යි y මෙතනින් ගන්න පුළුවන්. ඍණ 6 සමානයි ඍණ 3x ආයෙත් ලබා ගන්න පුළුවන්. ඒ වගේම 2 සමානයි 6x ඍණ 2යි y අනුරූප අවයව සමාන කිරීමෙන් තවත් සමීකරණයක්. ඒ වගේම ඍණ 5 සමානයි ඍණ x ධන 3යි y කියන එක සමාන කළා ඍණ x ධන 3යි y කියන එක සමාන කළා තවත් සමීකරණයක්. 4 සමානයි 2x කියන එක සම්බන්ධ කළා තවත් සමීකරණයක්. ඔයගොල්ලන්ට මතක ඇති මම හැමතිස්සෙම කියනවා x හා y නොදන්නා පද දෙකක් විතරක් තිබුණට මෙතනින් අපිට සමීකරණ 6ක් ලබා ගන්න පුළුවන් නිසා මේ සමීකරණ 6ම ලබා ගත්තොත් විතරයි අදාළ ලකුණු සම්පූර්ණයෙන්ම ඔයගොල්ලන්ට ලැබෙන්නේ. ඒ නිසා සමීකරණ දෙකක් විතරක් අරගෙන හොයන්න එපා.
ඒතර මෙතනින් අපිට එනවා x වලාගේ 2යි y වලාගේ ඍණ 1යි කියලා. ඒතර මේ සමීකරණ පද්ධතිය විසඳීමෙන් ඔයගොල්ලන්ට x වලාගේ 2යි x වලාගේ 2යි සහ y වලාගේ 1යි ආකාරයෙන් ලැබෙනවා. ඊළඟට අපිට ඕන අපි d කියන එක ලිව්වේ මේක අවශ්‍ය නැහැ. x ධන yb සමානයි 2යි x ධන d කියන න්‍යාසය අපි ලිව්වේ x ධන yb කියලා. x වලාගේ හොයාගත්ත අපි 2යි කියලා. එහෙනම් 2යි a. y වලාගේ හොයාගත්ත ඍණ 1යි. එහෙනම් 2යි b. එහෙනම් අපිට එනවා d වලාගේ d කියන දෛශිකය අපිට එනවා 2යි a ඍණ b කියලා. ඊළඟට අපිට කියනවා d සමානයි 2යි a ඍණ b. ඊළඟට අපිට ගාණ කියනවා එනයින් dc සමානයි i2 බව පෙන්වන්න කියලා. එනයින් dc සමානයි i2 බව. දැන් අපි d සඳහා හොයාගත්තා 2යි a ඍණ b කියලා ආදේශ කරා. c වලාගේ මෙතන තියෙනවා ලිව්වා. එහෙනම් 2යි a c වලින් වැඩි වුණාම 2යි ac b c වලින් වැඩි කරාම bc. දැන් කලින් අපි පෙන්නුවා ac ගුණිතය ඒකක න්‍යාසයට සමාන වෙනවා කියලා. ඒ වගේම bc සමානයි i2 වන විදිහට තමයි b වල අපි simple abcd හෙව්වේ. එහෙනම් 2යි ac කියලා කියන්නේ 2යි i2 ඍණ bc කියලා කියන්නේ i2 දෙගුණයක් i2 ඍණ i2 කියලා කියන්නේ මෙතනින් එනවා i2. එහෙනම් මෙතනින් අපිට එනවා dc වලාගේ සමානයි i2 කියලා. මේක තමයි අපිට සාධනය කරන්න ඕන උනේ. මෙතෙන්දී වැදගත් වෙනවා අපි d සහ c න්‍යාස වෙන වෙනම සංඛ්‍යාත්මකව දැනගෙන හිටියට d සහ c දැනගත්තට ඒ d සහ c ආදේශ කළා අපි ඒක ඒකක න්‍යාසයට සමාන වෙනවා කියලා පෙන්වන්නේ නැහැ. න්‍යාස ගුණිතය ඒකක න්‍යාසයට සමානයි කියලා පෙන්වන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපිට n9 හොයන්න කියලා n9 dc සමානයි i2 කියලා තමයි පෙන්වන්න තිබුණේ. ඒ නිසා අපි ඉහත ලබාගත් ප්‍රතිඵලය අර d සමානයි x ධන yb වන විදිහට හොයාගත්ත x සහ y ආදේශ කළා. d සමානයි 2යි a ඍණ b කියන ප්‍රතිඵලය භාවිතා කළා තමයි dc සමානයි i2 බව සාධනය කරන්නේ. හොඳයි. නැවතත් අපි අපොස උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ එන ගැටලුවකට යමු. ඔයගොල්ලන්ට පේනවා මේක 2012 අගෝස්තු මාසයේදී ඔයගොල්ලන්ට ලැබුණු අපොස උසස් පෙළ සංයුක්ත ගණිතයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ සුද්ධ ගණිතයේ යටතේ 13 වෙනි ගානේ ඒකට. එතෙන්දී අපිට පේනවා අපිට ගානේ දීලා තියෙනවා a කියලා කියන්නේ දෙකක අතර දෙක න්‍යාසයක් යයි ගනිමු. 4 3 ඍණ 2 ඍණ 1. මෙතෙන්දී පළවෙනි සැරේට කියනවා a වර්ග ඍණ 3i a ධන 2i a සමානයි බිඳුව බව පෙන්වන්න. මෙහි i යනු දෙකක අතර යනු ඒකක න්‍යාසය හා බිඳුව යනු දෙකක අතර දෙක ශූන්‍ය න්‍යාසය වේ. එතකොට අපිට දීලා තියෙනවා a අඩංගු ප්‍රකාශනයක් a වර්ග ඍණ 3i a වර්ග ඍණ 3a ධන 2i සමානයි බිඳුව බව පෙන්වන්න. එනයින් a ඉන්වර්ස් ප්‍රතිලෝමය හොයන්න. ප්‍රතිලෝමය හොයන ආකාර දෙකක් අපි සාමාන්‍යයෙන් සාකච්ඡා කරනවා. ඒ එක්කොටම වඩා විනාශ වෙන විදිහට ප්‍රතිලෝමය මේකගේ මේ ඇසුරෙන් ප්‍රතිලෝමය හොයන්න කියලා. ඊට පස්සේ b කියන න්‍යාසය මෙන්න මේ ආකාරයෙන් ලබා දීලා තියෙනවා නම් b සමානයි 2 3 4 6 යනු දෙකක අතර දෙක න්‍යාසයක් යයි ගනිමු. ඒ වන අවස්ථාවේදී ba සමානයි b බව පෙන්වන්න. එනහින් වෙනත් ආකාරයකින් bc සමානයි බිඳුව වන පරිදි c නම් නිශ්ශූන්‍ය න්‍යාසයක් සොයන්න. හොඳයි අපි එකින් එක යමු. ඉස්සෙල්ලම තියෙන අපිට a වර්ග ඍණ 3i a ධන 2i සමානයි බිඳුව බව පෙන්වන්න. එතකොට a කියන න්‍යාසයේ මේ ආකාරයේ තියෙනවා. a වර්ගය කියලා කියන්නේ a වරක් a
ඍණ 3යි i ඍණ 3ක් a කියන න්‍යාසය නැවත වරක් ධන 2යි i ඒ කියන න්‍යාසය 4 3 ඍණ 2 ඍණ 1 4 3 ඍණ 2 ඍණ 1 ඍණ 3යි 4 3 ඍණ 2 ඍණ 1 දෙගුණයක් ඒකක න්‍යාසය. දැන් න්‍යාස ගුණිතය 4 වැඩි කිරීම 4 16යි 3 වරක් ඍණ 2 ඍණ 6යි. 16 ඍණ 6 කියලා කියන්නේ ධන 2යි. 4 වරක් 3 12යි 3 වරක් ඍණ 1 ඍණ 3යි 12 ඍණ 3 කියලා කියන්නේ 9යි. ඍණ 2 4 ඍණ 8යි ඍණ 1 ඍණ 2 ධන 2යි. ඒතර ඍණ 8යි ධන 2යි කියලා කියන්නේ ඍණ 6යි. ඍණ 2 3 ඍණ 6යි ඍණ 1 ඍණ 1 ධන 1යි ඍණ 6 ධන 1 කියලා කියන්නේ ඍණ 5යි. එහෙනම් මේ අපි ගණනය කරලා තියෙන්නේ a වල වර්ගය. 3යි a වල තියෙන සියලුම අවයව ඍණ 3ෙන් වැඩි වෙන්න ඕන ඍණ ලකුණ අපි මෙතන තියාගෙන ඉන්නේ. ඒ නිසා 3 වරක් 4 12යි 3 වරක් 3 9යි 3 වරක් ඍණ 2 ඍණ 6යි 3 වරක් ඍණ 3 ඍණ 1 ඍණ 3යි. a කියන න්‍යාසයේ අවයව සියලුම අවයව a වලින් වැඩි වුණා. මේ තියෙන්නේ අපිට 3යි a. ඊට පස්සේ ඒකක න්‍යාසයේ දෙකෙන් වැඩි වෙන්න ඕන සියලුම අවයව මෙතන එනවා දෙකක්. එක දෙකෙන් වැඩි වුණාම 2යි මේ ටික බිඳුවයි. එහෙනම් මෙතනින් අපි මේ ගණනය කරලා තියෙන්නේ a වර්ග ඍණ 3යි a ධන 2යි a කියන එක. දැන් අපිට පුළුවන් මේ ටික න්‍යාස ආකලනයේ යටතේ සංකල්පේ භාවිතා කරලා එකතු කරන්න. අනුරූප අවයව එකතු වෙනවා. අනුරූප අවයව අඩු වෙනවා. අඩු වෙනකොට 10න් 12ක් අඩු වෙනවා ඍණ 12යි ඍණ 2යි 10න් 12ක් 10 ඍණ 12 කියන්නේ ඍණ 2යි ඍණ 2ට ධන 2 එකතු වුනහම බිඳුවයි. ඊට පස්සේ 9 ඍණ 9 බිඳුවයි බිඳුවෙන් බිඳුවක් අඩු කරාම බිඳුවයි. ඍණ 6න් ඍණ 6ක් අඩු වුනහම බිඳුවයි බිඳුවෙන් බිඳුවක් අඩු කරාම බිඳුවයි. ඍණ 6 ඍණ 3 කියන්නේ ධන 2යි ධන 2කින් ඍණ 2යි මෙතන තියෙන්නේ ඍණ 5 ඍණයි ඍණයි ධන වෙනවා ධන 3. එතකොට ඍණ 5 ධන 3 කියන්නේ ඍණ 2යි ඍණ 2යි මේ ධන 2යි එකතු වෙලා බිඳුවයි. එහෙනම් අපිට එනවා a වර්ග ඍණ 3යි a ධන 2යි a සමානයි බිඳුවයි කියලා. ඊට පස්සේ දැන් අපි පෙන්නවා a වර්ග ඍණ 3යි a ධන 2යි a සමානයි බිඳුව කියලා. අපි 2යි a i පදයේ මේ පැත්තේ තියාගෙන 3යි a ඍණ 3යි a ඍණ a වර්ගය එහා පැත්තට යනවා. මේ ආකාරයෙන් අපිට ලැබෙනවා. මෙතනින් අපි මේ සමීකරණයේ a ඉන්වර්ස් වලින් මුළු සමීකරණයේ දෙපැත්තම a ඉන්වර්ස් වලින් වැඩි කරනවා. අපිට ඇත්තටම මේ සම්බන්ධතාවය භාවිතා කරලා පෙන්වන්න පුළුවන් මේ සඳහා න්‍යාසී ප්‍රතිලෝමය පවතිනවා කියලා. අපි එහෙම පවතිනවා කියලා අරගෙන දෙපැත්තම වැඩි කරනවා 2i ඒ අනුව 2i ඉන්වර්ස් වලින් a ඉන්වර්ස් වලින් වැඩි කරාම i වලින් වැඩි කරාම ඒකක න්‍යාසයෙන් වැඩි කරාට වෙනසක් වෙන්නේ නැහැ. 2i a ඉන්වර්ස් 3i a ඉන්වර්ස් වලින් වැඩි වෙනවා. a වර්ගය කියලා කියන්නේ a වරක් a ඉන්වර්ස් වලින් වැඩි වෙනවා. එතකොට a වරක් a ඉන්වර්ස් කියලා කියන්නේ ඒකක න්‍යාසය i a සහ a ඉන්වර්ස් කියලා කියන්නේ ඒකක න්‍යාසය a ඒකක න්‍යාසයෙන් වැඩි කරාම a. එහෙනම් මෙතනින් අපිට එනවා 2i a ඉන්වර්ස් කියලා කියන්නේ 3i ඍණ a 3i i කියලා කියන්නේ 1.1 ඒකක න්‍යාසය ඍණ a කියන න්‍යාසය අපිට දීලා තියෙනවා 4 3 ඍණ 2 ඍණ 1 කියලා. දැන් අපිට පුළුවන් මේක සුළු කරන්න. 3 වරක් 1 3 1යි ඍණ 4යි ඍණ 1යි. 3 වරක් බිඳුව බිඳුවයි ඍණ 3 ඍණ 3යි. 3 වරක් බිඳුව බිඳුවයි ඍණයි ඍණයි ධන 2යි. 3 වරක් 1 3යි ඍණ 1යි ඍණ 1යි ඍණ වරක් ඍණ 1 කියන්නේ ධන 1යි 3යි 1යි 4යි. එහෙනම් 2යි a ඉන්වර්ස් වලාගේ අපිට ලැබෙනවා මෙන්න මේ න්‍යාසය හැටියට. හැබැයි අපිට ඕනේ a ඉන්වර්ස් වලාගේ ඒ කියන්නේ a න්‍යාසයේ ප්‍රතිලෝමය. එහෙනම් මේ දෙකෙන් සමීකරණයේ බෙදීමෙන් අපිට a ඉන්වර්ස් වලාගේ හොයාගන්න පුළුවන්. ඒතර මේ ආකාරයෙන් a වර්ග ඍණ 3i a ධන 2i a i සඳහා ආදේශ කිරීම සඳහා ලකුණු 5ක් වෙන වෙනම a වර්ග 3i a සහ 2i සුළු කිරීම සඳහා ලකුණු 5ක් ඒවා සුළු කළ බිඳුවයි බවට පෙන්වීම සඳහා ලකුණු 5ක් වශයෙන් මුල් කොටස සඳහා ලකුණු 20ක් ලැබෙනවා.
ඒ වගේම a වර්ග ඍණ 3a ධන 2i සමානයි බිඳුව කියන ප්‍රතිඵලය භාවිතා කළා ඒහි ප්‍රතිලෝමයේ සෙවීම සඳහා තවත් ලකුණු 10ක් ඔයගොල්ලන්ට ලැබෙනවා a ඉන්වර්ස් ගණනය කිරීම සඳහා. දැන් අපිට ඊළඟට ගානේ කියලා තිබුණේ b වලාගේ මෙන්න මේක නම් 2 3 4 6 කියන දෙකක අතර දෙක න්‍යාසය නම් ba සමානයි b බව පෙන්වන්න කියලා. ඊට පස්සේ අපි ඉස්සෙල්ලා මේ කොටස පෙන්වලා ඉඳිමු. දැන් අපිට ඕනකම තියෙන්නේ ba කියන එක b වලටම සමානයි කියලා පෙන්වන එක. එහෙනම් b සඳහා ආදේශ කරමු b සහ a සඳහා ආදේශ කරමු. 2 වරක් 4 8යි 3 වරක් ඍණ 2 ඍණ 6යි. 8 ඍණ 2 ඍණ 6 සමානයි 2යි. 2 වරක් 3 6යි 3 වරක් ඍණ 1 6 ඍණ 3 අපිට එනවා 3යි. 4 වැඩි කිරීම 4 6 වැඩි කිරීම 4 16 ඍණ 12 16 ඍණ 12 කියන්නේ 4යි. 4 වැඩි කිරීම 3 6 වැඩි කිරීම 1 4 වරක් 3 12යි. 6 වැඩි කිරීම ඍණ 6යි 12න් 6ක් කියලා කියන්නේ 6යි. එහෙනම් මේ න්‍යාස දෙකේ ගුණිතය අපිට ලැබෙනවා 2 3 4 6. ඒක දිහා බැලුවම අපිට පේනවා මේ කිසිවක් මේ තියෙන කියන කිසිවක් නෙවෙයි b කියන න්‍යාසයමයි. එහෙනම් අපිට එතනවා ba සමානයි b බව අපි සාධනය කරලා තියෙනවා. මේ ඥාස ගුණිතේ මේ ආකාරයෙන් සමාන කළා b වලට සමාන බව පෙන්වීම සඳහා තවත් ලකුණු 5ක් ඔයගොල්ලන්ට ලැබෙනවා. දැන් අපිට කියනවා n9 හෝ වෙනත් ආකාරයකින් bc සමානයි බිඳුව වන පරිදි c නම් නිශ්ශූන්‍ය නාසයක් සොයන්න. c නම් නිශ්ශූන්‍ය නාසයක්. දැන් අපිට ba සමානයි ba කියන ප්‍රතිඵලය භාවිතා කරන්න පුළුවන්. ba සමානයි b කියන ප්‍රතිඵලය භාවිතා කරලා n9 හෝ වෙනත් ආකාරයකින්. මෙතනදී නම් ඒක කැමති නම් පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් පාවිච්චි නොකර ඉන්නත් පුළුවන්. දැන් අපිට දීලා තියෙන නිසා ba දැන් ba සමානයි b කියන එකෙන් අපිට යනවා ba ඍණ b b කියන න්‍යාසය පැත්තකට ගත්තොත් a ඍණ i. එහෙනම් මෙතෙන්දී අපිට මෙන්න මේ න්‍යාස දෙකේ ගුණිතය b කියන න්‍යාසයයි වරක් a ඍණ i කියන න්‍යාසයේ ගුණිතය බිඳුව වෙනවා. එහෙනම් මේ නිසා අපිට ගන්න පුළුවන් මෙන්න මේ a ඍණ i කියන එක c හැටියට අරගෙන bc සමානයි බිඳුව කියලා. මේක c කියලා කියන්නේ a ඍණ i. c කියලා කියන්නේ a ඍණ i. එහෙනම් a සඳහා අපිට ආදේශ කරන්න පුළුවන් i කියලා කියන්නේ ඒකක න්‍යාසය. a කියලා කියන්නේ 4 ඍණ 4 3 ඍණ 2 ඍණ 1 කියන එක. එතකොට 4න් එකක් අඩු කරාම 3යි. 3න් බිඳුවක් අඩු වුණාම 3යි. ඍණ 2න් බිඳුවක් අඩු වුණාම ඍණ 2යි. ඍණ 1න් ඍණ 1ක් අඩු වුණාම ඍණ 1න් එකක් අඩු වුණාම ඍණ 2යි. එහෙනම් BC සමානයි බිඳුව වන විදිහට පවතින C කියන න්‍යාසය තමයි මේ ආකාරයෙන් ඔයගොල්ලන්ට ලැබෙන්නේ. ඒතර අපි එකම ප්‍රතිඵලයයි භාවිතා කරේ. අපි පෙන්නපු BA ඍණ B සමානයි බිඳුව කියන එක සකස් කරලා B වරක් A ඍණ I ආකාරයේ සමානයි බිඳුවක බව පෙන්වලා මෙන්න මේ න්‍යාසය ගත්තා C හැටියට. අරගෙන A සහ I දන්න නිසා අපි A සඳහා ආදේශ කරා. එතනින් අපි මේ අගය ලබා ගන්න පුළුවන් කියන එක පෙන්වුවා. හොඳයි. දැන් අපි තවත් ගැටලුවක් ඉතාමත් ඉක්මනින් බලමු. අපිට තියෙනවා A 1 2 2 ඍණ 2 B 1 2 ඍණ 2 1 x සමානයි 1 ඍණ 2 හා x සමානයි 2 1යි ගනිමු. ax සමානයි lambda x හා ay සමානයි mu වන පරිදි lambda හා mu සොයන්න. bt b වල පෙරළුම වරක් b සමානයි 5යි i බව පෙන්වා n9 p පෙරළුම වරක් p සමානයි i වන පරිදි p සොයන්න. ptap සමානයි lambda mu බව පෙන්වන්න. එතකොට අපිට ab x සහ y දීලා තියෙනවා. මෙතන y වෙන්න ඕන. ඉස්සෙල්ලාම ax සමානයි lambda x හා ay සමානයි mu y වන පරිදි lambda හා mu හොයාගන්න ඕන. අපි ax සමානයි lambda x කියලා දීලා තියෙනවා. a කියලා කියන්නේ 1 2 ඍණ 2 2 ඍණ 2 x සඳහා ආදේශ කරා 1 ඍණ 2 lambda වරක් ඍණ 2. ඒතර මේ කතනත් නාස ගුණිතය අපි නිතර සාකච්ඡා කරපු නිසා මම සුළු කිරීම ගොඩාක් විස්තර වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. ax කියන ගුණිතය සුළු කරාම
ඔයගොල්ලන්ට ලැබෙනවා ඍණ 3යි 6යි කියලා. මේ තියෙන්නේ වම් පැත්තේ තියෙන ax ගුණිතය. ඊට පස්සේ මෙතන තියෙන ලැම්ඩා වරක් 1 ඍණ 2 වැඩි කරාම ලැම්ඩා 1ෙන් වැඩි කරා ලැම්ඩා ඍණ 2යි ලැම්ඩා. ඒතර ඍණ 3 සමානයි ලැම්ඩා හා 6 සමානයි ඍණ 2යි ලැම්ඩා 2 කියන දෙකෙන්ම අපිට ලැම්ඩා සමානයි 3 කියන ප්‍රතිඵලය ලැබෙනවා. ඊළඟට අපිට දීලා තියෙන්නේ ay සමානයි μy කියලා. a සඳහා ආදේශ කරා y සඳහා ආදේශ කරා μ වරක් y. කලින් විදිහටම ay ගුණිතය අපිට ලබා ගන්න පුළුවන් 1 වරක් 2 2යි 2 වරක් 1 2යි 4යි 2 වරක් 2 4යි ඍණ 2යි ධන 2යි μ වලාගය 2යි μ සහ μ. දැන් න්‍යාස දෙක සමානයි අනුරූප අවයවයන් සමාන කිරීමෙන් මේ අවස්ථා දෙකෙන්ම අපිට μ සමානයි 2 කියන ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්. දැන් අපිට ලැම්ඩා සමානයි 3යි කියලා ලැබිලා තියෙනවා μ සමානයි 2යි කියලා ලැබිලා තියෙනවා. දැන් අපිට පුළුවන් b වලාගය දීලා තියෙනවා අපිට පෙන්වන්න කියනවා bt වරක් b සමානයි 5යි i කියලා. b වල පෙරළුම b කියන න්‍යාසයේ පේලි අතුරු මාරු කිරීමෙන් අපිට b වල පෙරළුම ලබා ගන්න පුළුවන්. එතකොට b කියන න්‍යාසයේ පළවෙනි පේලිය පළවෙනි තීරයේ බවට පත් වෙනවා, දෙවෙනි පේලිය දෙවෙනි තීරයේ බවට පත් වෙනවා. මේ තියෙන්නේ b වල ට්‍රාන්ස්පෝස්. දැන් අපිට b වල ට්‍රාන්ස්පෝස් වලින් b වැඩි කරන්න පුළුවන් 1 වරක් 1 1යි ඍණ 2යි ඍණ 2යි ධන 4යි 1යි 5යි. 1 ඍණ 2 ඍණ 2යි ඍණ 2 1 එක වැඩි කිරීම 2 ධන 2යි ඍණ 2 වැඩි කිරීම 1 ඍණ 2යි එතකොට බිඳුවයි. 2 වැඩි කිරීම 1 1යි 1 වැඩි කිරීම ඍණ 2 ඍණ 2යි එතකොට 2 ඍණ 2 බිඳුවයි. 2 වරක් 2 4යි 1 වරක් 1 1යි 4යි 1යි 5යි. එහෙනම් 5ක් පිටට ගත්තාම අපිට 5යි i ආකාරයෙන් ලෙනවා. එතකොට අපිට b වල පෙරළුම වරක් b සමානයි 5යි i කියන ප්‍රතිඵලය ලැබිලා තියෙනවා. එතනින් පුළුවන් අපිට b වල ට්‍රාන්ස්පෝස් සමානයි 5යි i කියලා මේ 5 කියන එක ආයසරයක් අපිට ලියන්න පුළුවන් වර්ගමූල 5 වැඩි කිරීම වර්ගමූල 5 කියලා. එතකොට එනවා b වල පෙරළුම වරක් b කියන න්‍යාසය සමානයි කියලා අපිට එනවා වර්ගමූල 5 වරක් වර්ගමූල 5ට. එතනින් අපිට ඕනකම තියෙන්නේ pt p සමානයි i වන විදිහට p කියන ඥාසය හොයන්න. එහෙනම් අපි මෙන්න මේ 1ට වර්ගමූල මේ 1 වර්ගමූල 5ක් මෙතන තියෙන 1 වර්ගමූල 5ක් b ට්‍රාන්ස්පෝස් වලට ගෙනියනවා. අනෙත් වර්ගමූල 5 b වලට ගෙනියනවා. ඒතර අපිට ලැබෙනවා මේ ප්‍රතිඵලය 1ට වර්ගමූල 5 b වල පෙරළුම සමාන වරක් 1ට වර්ගමූල 5 b වල වලාගේ i වලට සමාන වෙනවා. මෙතෙන්දී අපි භාවිතා කරනවා c වරක් a වල c කියන්නේ කිසියම් අදිශයක් නම් c වරක් a වල ප්‍රතිලෝමයේ සමානයි c වරක් a වල ප්‍රතිලෝමය කියලා. ඒ නිසා මේ 1ට වර්ගමූල 5 කියන ප්‍රතිලෝමයේ මෙතෙන්ට ගෙනිච්ච කියලා වෙනසක් සිදු වෙන්නේ නැහැ. මේ ආකාරයෙන් අපිට දැන් p වලාගේ ගණනය කරන්න පුළුවන්. p සමානයි 1ට වර්ගමූල 5යි b. ඒ කියන්නේ 1ට වර්ගමූල 5යි 1 2 ඍණ 2 1 කියන අගය. ඒතර p වලාගේ හොයා ගන්න ඕන. දැන් අපි pt වරක් ap කියන එක අපි දන්නවා pt අපි හොයාගෙන තියෙනවා p වල ට්‍රාන්ස්පෝස්. p කියන න්‍යාසය අපි හොයාගත්තා. a කියන න්‍යාසය ap කියන න්‍යාසය අපි දන්නවා. මෙන්න මෙතන a කියන න්‍යාසය p කියන න්‍යාසය හොයන්න පුළුවන්. දැන් මෙතෙන්දී න්‍යාස ගුණිතය කියන සංකල්පයේ භාවිතා කරලා ට්‍රාන්ස්පෝස් කියන එක ගත්තොත් මෙතන තියෙන 1 2 1 2 වෙනවා. පේලිය සහ තීරය අතුරු මාරු වෙනවා. මෙතන තියෙන මේ තියෙන්නේ p වල ට්‍රාන්ස්පෝස්. එතන සුළු කරාම ට්‍රාන්ස්පෝස් එක පෙරළුම ගනිද්දී 1 2 කියන එක තීරයේ බවට පත් වෙනවා. ඍණ 2 1 කියන එක තීරයේ බවට පත් වෙනවා. එන්න මේක තමයි පෙරළුම. a කියන න්‍යාසය මේ ආකාරයෙන්ම ලැබෙනවා. මෙතන 1ට වර්ගමූල 5යි මේ න්‍යාසය මේ විදිහටම තියෙනවා. එහෙනම් දැන් මෙන්න මේක සුළු කරන් පස්සේ අපිට ලැබෙනවා ලැම්ඩා සහ මියු කියන අගයන් දෙකම කාලය පිළිබඳ ගැටලුවක් තියෙන නිසා මම ඔක්කොම සුළු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක ගණනය කරන් පස්සේ ඔයගොල්ලන්ට ඇත්තටම මේ අගය
ලැම්ඩා සහ මියු වලට අපි හොයාගත්ත ලැම්ඩා සහ මියු වලට සමාන වෙනවා කියලා පෙන්වන්න පුළුවන්. හොඳයි අද දවසේ න්‍යාස සහ නිශ්චායක පිළ ඇතුළත් ගැටලු කිහිපයක් අපි සාකච්ඡා කරා. විශේෂයෙන් අපොස උසස් පෙළ ප්‍රශ්න පත්‍රවලදී නිශ්චායක සහ න්‍යාස පිළිබඳ දැනුම කොහොමද යෙදෙන්නේ කියන එක පිළිබඳ තමයි සාකච්ඡා කරේ. මම හිතනවා ඒ සාකච්ඡාව තුළින් කිසියම් අවබෝධයක් ඔබට ලැබෙන්නේ නැති කියලා. මේ සාකච්ඡාව සඳහා එකතු වුණු ඔබ සැම සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම නැවත වරක් මෙවැනිම පාඩම් මාලාවකින් ඔබ හමු වනතුරු අදට මෙතනින් ඔබින් සමුගන්නම්. බොහොම ස්තුතියි. ආයුබෝවන්.